පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වෙත වෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා අද පසුරුවේ සිය Facebook ගිණුමට සටහනක් එක් කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට මෙන්ම ඔහුගේ බිරිඳට සහ දරුවන්ටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙත වෙනවා. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බවට තහවුරු වී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයා බේරුවල පිහිටි සිය කාර්යාලයේදී අද පෙරවරුවේ මාධ්‍ය හමුවකට දෙක්ුණා. ඉකුත් 16 වෙනිදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර ඊටද පියල් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගීව තිබෙනවා. එම කමිටු රැස්වීමේදී කොවිඩ් ආසාදනය වූ බවට අද තහවුරු වූ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු අසල රාජ්‍ය අමාත්‍යවරයා අසුන්ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර පියල් නිශාන්ත මහතා පසුගිය දින කිහිපයේදී ප්‍රදේශ කිහිපයක පැවති උත්සවවලටද සහභාගී වුණා. හොඳම උදාහරණය මේ සාමාන්‍ය පෙළ දක්වාවත් අපිට මෙතනින් ගහන්නනේ. හරි. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා ධම්මික පැණියද පානය කර ඇති අතර එම පැණිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 15 වෙනිදා මෙලෙස අදහස් පළ කළා. මේ කියන පැණිය පාවිච්චි කරපු එක ඇත්ත. ඇයි පාවිච්චි කරේ? දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතිරේක ආහාරයක් හැටියට නම් කරාට පස්සේ ජාතික වශයෙන් ඒ දේ ලබා ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් වැළඳීමත් සමග අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාද ස්වයං නිරෝධායනයට යොමුව තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් ආසාදනය වීමත් සමග මේ වන විට වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4ක්. මීට පෙර රාජ්‍ය අමාත්‍ය දයාශ්‍රී ජයසේකර, අමාත්‍ය වාසුදේව නානායකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාව් ෆකීම් යන මහතුරුන් ආසාදිතින් බවට තහවුරු වුණා. ඔවුන් තිදෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පසුගිය 13 වෙනිදා සහ 15 වෙනිදා PCR පරීක්ෂණ සිදු කළා. එහිදී මන්ත්‍රීවරුන් 32 දෙනෙකුට සහ අනෙකුත් කාර්යාංශ, අනුබද්ධිත කාර්යාංශ, ආරක්ෂක අංශවලට අයත් 943 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කළා. ඒ අතරින් මන්ත්‍රීවරුන් කිසිවෙකුත් ආසාදිත නොවන බවට තහවුරු වූ අතර එම PCR පරීක්ෂණ වලින් 9 දෙනෙකු ආසාදිත බවට තහවුරු වුණා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු, ආරක්ෂක අංශයට අයත් 1 අයෙකු, පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂිත කලාපයේ ආරක්ෂිත කටයුතු සඳහා අනියුක්ත 30 දෙනෙකු ඒ අතර වනවා. මේ අතර මේ සතිය තුළ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව අද පෙරවරු 10ට රැස්ුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව හෙට සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම මේ සතිය තුළ දින 4ක් පැවැත්වීමට නියමිතව තිබුණද එය දින 2කට සීමා කිරීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය වුණා. මෙහිදී වැඩිදුරටත් තීරණය වී ඇත්තේ COVID-19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමටයි. එමෙන්ම හෙට පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීමට වෙන් කෙරෙන අතර එහිදී අසනු ලබන ප්‍රශ්න 10කට පමණක් සීමා වී තිබෙනවා. දවස් දෙකකට සීමා වෙලා තිනවා. ඒ කියන්නේ එට අඟහරුවාදා සහ බදාදා විතරයි පාර්ලිමේන්තු රැස් වෙන්නේ. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා රැස්වීම අපි తాවකාලිකව අත්හිටවල තිනවා. අද අපේ පක්ෂනායක රැස්වීම වලට මේ MOH දොස්තර මහත්මයාත් තව විශේෂත්වයක් දෙන්න තුන්දෙනෙක් ඇවිල්ලා සාකච්ඡා කරලා අපට උපදෙස් දුන්නා. ඒ උපදෙස් පිළිපදින්න ඕන අපි රටට ආදර්ශවත් දෙන්න ඕන කියලා තමයි අපි දවස් දෙකකට සීමා කරගත්තේ. COVID-19 ආසාදිතයින් 332 දෙනෙකු අදත් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 53408ක්. COVID-19 ආසාදිත මරණ 8ක් ඊයේ මෙරටින් වාර්තා වීමත් සමග ආසාදිත මරණ සංඛ්‍යාවද 264 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ 8න් 4ක්ම වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව කොළොන්නාව පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, බොරැල්ලේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකු, කොළඹ 8 පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙකු සහ දෙහිවල පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් තිබුණා. මීට අමතරව නුවර එළිය උඩුපුස්සල්ලාව පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක්, කෑගල්ලේ පදිංචිව සිටි 87 හැවිරිදි පුද්ගලයෙකු, පොළොන්නරුවේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු සහ උඩුදුම්බර පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකුද COVID-19 ආසාදනය හේතුවෙන් මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 763 දෙනාගෙන් 14 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. සෙසු ආසාදිතයින් 749 දෙනාගෙන් 241 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 210ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වී ඇති අතර සෙසු ආසාදිතයින් 257 දෙනා දෙවෙනි අනිකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. කොළඹ නගර සභා සීමාව ඇතුලේ අවදානමේ විචල්්‍ය වීමක් අපි දකින්න ලැබෙනවා. එක දවසකට අඩු වෙනවා, තව දවසකට වැඩි වෙනවා. ඊයේ වෙනකොට ආයි වැඩි වුණා කොළඹ. මෙහෙම අඩු වැඩි වෙන්නේ ඒ PCR වැඩියෙන් කරන දවසට
වැඩි වෙනවා අඩුවෙන් කරන දවසට අඩු වෙන නිසාද? ඊයේ දවස් තුල එකපාර මරණ 8ක් වාර්තා වුණා. මේ සමහර මරණ අපි ගත්තාම දවස් 4කට 5කට කලින් සිද්ධ වෙන මරණ තමයි ඊයේ වාර්තා වෙන්නේ. PCR එකේ ප්‍රමාදයක් නිසානේ ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න ඉඩ තියෙන්නේ. අපිට පේන්න තියෙන දේ තමයි එදා අපි හදපු PCR ධාරිතාව අද නැහැයි කියන එක. ඒතර දැනට අපිට තොරතුරු ලැබෙමින් තියෙනවා PCR ගත්ත සාම්පල් සැලකිය යුතු ප්‍රමාණයක් බැක්ලොග් එකක් විදිහට රසායනාගාරවල එකතු වෙමින් තියෙනවා කියලා අර කලින් තිබුණු තත්ත්වයට මේක සුබදායක තත්ත්වයක් නෙමෙයි. සමහර වෙලාවට తాවකාලිකව පරීක්ෂණයක් ආපුවම වහාම නිකුත් කිරීමට නොහැකි තාක්ෂණික සහ ප්‍රායෝගික දේවල් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම්කිසි විදියකින් එතන තියෙන PCR පරීක්ෂණ යන්ත්‍රයේ දෝෂයක් තිබුණොත් එහෙම නැත්නම් ඒ කරන පරීක්ෂණයේ යම්කිසි විදියක දෝෂයක් ආවොත් නැවත වතාවක් පරීක්ෂණය සිදු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී මේ පරීක්ෂණ වාර්තා වහාම නිකුත් කිරීමේ නොහැකියාවක් තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මුල්ලේරියාව රසායනාගාරයේ දෙසැම්බර් මාසයේ ඉඳලා මේ වෙනකන් අඩපණ වෙලා තියෙනවා. ඒකට හේතුවක් වෙලා තියෙන්නේ ප්‍රතික්‍රියක නොමැතිවීම. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශාල නිදර්ශක ප්‍රමාණයකට වග කියන ලංකාවේ තියෙන අංක 1 රසායනාගාරයේ විදිහට පරිවර්තනය වෙලා තියෙනවා. මේ රසායනාගාරයටත් මෑතක ඉඳන් මේ ප්‍රතික්‍රියක ලබා නොදීමේ එහෙම නැත්නම් මේ සැපයුම් ජාලයේ අඩපණ කිරීම වලට ලක් වෙලා තියෙනවා. වැල්ලවාය මූලික රෝහලේ COVID-19 ආසාදිත බවට සැකකෙරෙන රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුවේ නේවාසිකව සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අද ඉන් පලා ගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ කාන්තාව PCR පරීක්ෂණයකට ලක් කර තිබූ අතර එහි ප්‍රතිඵල ලැබීමට පෙර ඇය පලා ගොස් ඇති බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ රෝහල් සේවකින් සහ ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමකින් ඇය අත්අඩංගුවටගෙන නැවත රෝහල් වාට්ටුවට ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙනවා. අලුත්ගම දර්ගා නගරයේ COVID-19 ආසාදිතින් හඳුනා ගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඊයේ සිදු කෙරුණා. ඒ අනුව අලුත්ගම පොලිසියේ නිලධාරීන් 5 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ රාජකාරිය නියුතු පොලිස් නිලධාරීන් 14 දෙනෙකු මේ වන විට COVID-19 ආසාදිතින් බවට තහවුරු වී ඇති බව මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් වීරසූරිය මහතා පැවසුවා. ඒ අනුව එහි රාජකාරී කළ අනෙක් පොලිස් නිලධාරීන්ද ඉවත් කර වෙනත් පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවීමටයි පියවරගෙන ඇත්තේ. කෙසේ වෙතත් දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ 50 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට සහ PCR පරීක්ෂණවලට යොමු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව අප වාර්තාකරු පැවසුවා. මොනරාගල අධිකරණ සංකීර්ණයේ නීතිඥයෙකු COVID-19 ආසාදනය වීමත් සමග එහි සියලු කටයුතු සතියකින් කල් දැමීමට පියවරගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව පිටවීමේ මධ්‍යස්ථානයේ ආසන්නයේදී ඊයේ අහමු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50ක් සිදු කෙරුණා. ඉන් එක් අයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මොරවක මහජන වෙළඳපොලේ වෙළෙන්දෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ අදාළ ආසාදිතයා හඳුනා ගන්නා අවස්ථාවේ ඔහු මොරවක මහජන වෙළඳපොලෙහි වෙළඳාම් කටයුතු වල නිරතව සිටි බවයි. මේ අනුව මොරවක මහජන පොළ తాවකාලිකව වසා දැමුණු අතර එම ආසාදිතයා අලෙවි කරමින් තිබූ එළවලු විනාශ කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. දැනට හුදකලා කර ඇති මහනුවර මහයියාව ප්‍රදේශයේ පිරිසක් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට ගොස් ඇත්තේ මෙලෙසින්. අප වාර්තාකරු පැවසුවේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ගිය පුද්ගලයින්ගෙන් ඇතැම් අය නැවත එම ප්‍රදේශයට පැමිණ නොමැති බවටද වාර්තා වන බවයි. හුදකලා කිරීම නියෝගය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාවගෙන් අපි තවදුරටත් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය පුරුදු වලට 100%ක්ම අනුගතව කටයුතු කරන්න. ඒ කටයුතු නොකළහොත් හුදකලා කිරීමේ නියෝගය තවත් දීර්ඝ කාලයක් ඔබ ප්‍රදේශය තුල ක්‍රියාත්මක කරන්න සිදු වෙයි. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ සිසුන් දෙදෙනෙකුද COVID-19 ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. මේ අතර බස්නාහිර පළාතේ පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. ජනවාරි 25 වෙනිදා බස්නාහිර පළාතේ 11 වෙනි ශ්‍රේණියේ පන්ති පටන් ගන්නවා. බස්නාහිර පළාත තුළ යම් පොලිස් වසම් වහලා දාලා තියෙනවා. ඒවා හැරෙන්න බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක තුනේම පාසල් අති බහුතරය උග්‍ර අවධානයකින් තොරව විවෘත කිරීමට හැකියාවක් තිබෙන බව අපට පැහැදිලිව පෙනෙනවා. දවස් දෙක අපි සාකච්ඡා පවත්වනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා ජනාධිපති කාර්ය බලකාය සමග. සති දෙකක් පමණ කාලය තුල බස්නාහිර පළාතේ පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට සෞඛ්‍ය ආරක්ෂක පියවරවලට යටතේ සම්පූර්ණ සැලැස්මක් සකස් කර ගැනීම තමයි මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ. ලබන බ්‍රහස්පතින්දා විදේශ සංචාරකයන්ට මෙරට ගුවන්තොටුපළ විවෘත කරන විට ඔවුන් වෙනුවෙන්ම සුවිශේෂී වූ වැඩපිළිවෙලක් සකසා ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහිලිය රඹුක්වැල්ල මහතාත් සමග ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී. විදේශ සංචාරකයන් සඳහා ලබන බ්‍රහස්පතින්දා ගුවන්තොටුපළ විවෘත කිරීම හා
එහිදී රැගෙනෙන සංචාරකින් කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ප්‍රධානම ක්ෂේත්‍රයක් තමයි සංචාරක ව්‍යාපාර. ලංකාවේ ගත්තොත් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් ඍජුව සහ වක්‍රව මේ ක්ෂේත්‍රයෙන් ජීවත් වෙනවා. මේ අපහසුකම් මැද්දේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අපි විකල්ප හොයන්නේ නැතුව ඒකට මුල් තැන දෙමින් ඒ අතරතුරේ තියෙන අවකාශය තුල සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන ආ යුතුයි කියලා ජාතික වශයෙන් ප්‍රතිපත්ති මේ තීන්දුවක් අරන් තියෙනවා. මේක පොසිටිව් විදිහට බලන්න මේ කොවිඩ් පොසිටිව් නෙමෙයි මම කිව්වේ. සාධනීය විදිහට මේ ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙන විදිහට බලන්න. ඒ ආරම්භ කරලා අපි පයිලට් ප්‍රොජෙක්ට් එක තිබ්බා. මාධ්‍ය තුල ජනතාව තුල නොයෙකුත් මතවාද ගියා. හැබැයි මම මතක් කරන්න ඕනි මොනතරම් ගැටලු තිබුණත් ඒ ආපු එක අපිට හොඳ අත්දැකීමක් වුණා. ඒ අත්දැකීමක් අපි ලබා ගත්තා. අඩුපාඩු තියෙනවා. ඒකයි මම කිව්වේ. ඒ නිසා 21 වෙනිදාට අපි සංචාරක රට අරිනකොට 2500ක් උපරිමය මට්ටමකට ලංකාවට ගේන්න දවසකට බලාපොරොත්තු ඇතුව මේක අරින්නේ. මොකක්ද සිස්ටම් එක මොකක්ද? කොයි විදිහටද වෙන්නේ? ලෝකේ හැම රටකම ඕපන් කරලා දෙනවද? හැම රටකම එන්න පුළුවන්. එක රටක් විතරයි ක්‍රියාවලා තියෙන්නේ. ඒකත් රටක් කියලා කියන්න බෑ. UK. ඒ රටේ හිටියනම් දවස් 14කට ඉස්සෙල්ලා ඒක පාස්පෝර්ට් එක නෙමෙයි. ඒගොල්ලන්ට පමණක් එන්න බෑ කියලා තමයි දැන් සෞඛ්‍ය අංශය කියලා. ඉදිරියට කරද්දී චාටර් ෆ්ලයිට්ස් උත් එන්න පුළුවන්. ප්‍රයිවට් ෆ්ලයිට් උත් එන්න පුළුවන්, කමර්ෂල් ෆ්ලයිට් උත් එන්න පුළුවන්. මේ තුන්ගොල්ලොන්ටම අවස්ථාව තියෙන ඕනම කෙනෙකුට ලංකාවට එන්න. මේ එන සංචාරකයන්ට තමන් ඉන්න හෝටලේ බාර් එක අරින්න පුළුවන්, ස්පා එකට යන්න පුළුවන්, පූල් එක පාවිච්චි කරන්න පුළුවන්, බීච් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එකම දෙයයි මේක නීතියකට තියෙන්නේ. සංචාරකයන්ගෙන් ලංකාවේ අයට බෝ වෙන්නත් බෑ, ලංකාවේගෙන් සංචාරකයන්ට බෝ වෙන්නත් බෑ. අන්න ඒ දේ කරන්න ගන්නා වූ නීතියානුකූල ක්‍රියාමාර්ග ටිකයි මේ ගන්නෙ. ඒකට එන්නත් කරගත්ත සංචාරකයෙක් ලංකාවට එනවා නම් මේ හෙල්ත් ගයිඩ්ලයින් මේ විදිහටම අදාළද? ඔව් දැනට ඔව්. මොකද හෙල්ත් එක ලංකාවේ තාම ඒ එන්නත පිළිබඳව පැහැදිලි උත්තරයක් අපිට දීලා නැහැ. මේ අතර සංචාරකයන් දිවෙනට ගෙන්වා ගැනීමේ රජයේ නියම ව්‍යාපෘතිය යටතේ දිවයිනට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයන් 45 දෙනෙකු අද සීගිරිය නැරඹීමට පැමිණියා. මෙහිදී ඔවුන්ව පිළිගනු ලැබුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන්. පොලිසිය සහ යුද හමුදාව සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගත් අතර එම සංචාරකයන් සීගිරි පව්ව තරණය කරන අවස්ථාවේදී දේශීය සංචාරකයන් කිසිවෙකුට එම පරිශ්‍රයට ඇතුළු වීමට ආරක්ෂක අංශ ඉඩ ලබා දුන්නේ නැහැ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉදිරියට පවත්වාගෙන යාමට දේශීය හෝ විදේශීය ආයෝජකයන් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසනවා. කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේකුණවර්ධන මහතා පැවසුවේ නැගෙනහිර ජැටියේ අයිතිය 100%ක්ම මෙරට සතුව තබා ගනිමින් ආයෝජකයන් සමග හවුල් ව්‍යාපාරයක්සේ පවත්වාගෙන යන බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් ඉන්දියානු සමාගමකට ලබා දීමට විරෝධය පළ කරමින් එම පර්යන්තය සොරකීමේ වෘත්තීය සමිතිය එකමුතුව පසුගියදා විවිධ විරෝධතාවන් වල නියැලුණා. එවැනි පසුබිමක් තුළ එම වෘත්තීය සමිතිය එකමුතුව සිය අදහස් සහ යෝජනා ලබා දීමට නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකමිටුව සමග පසුගිය 16 වනදා සාකච්ඡාවකට දෙක්වුණා. සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ අතර එම වෘත්තීය සමිති නියෝජිතයන් පැවසුවේ බලධාරීන් වැරදි තීන්දුවක් ගතහොත් Taman දැඩි තීරණවලට එළඹෙන බවයි. මෙවන් පසුබිමක් යටතේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ඉදිරියට පවත්වාගෙන යාමට දේශීය හෝ විදේශීය ආයෝජකයන් අවශ්‍ය නොවන බව අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය පැවසුවා. මේක වරාය අධිකාරියේ ඉංජිනේරුවන් සාදන්න පුළුවන්. ඒක හදන්න අපි අවුරුදු දෙකක සැලැස්මක් දෙකමාරක සැලැස්මක් අපි දෙනවා. එන බදාදා කැබිනට් අපොයින්ට්මන්ට් කමිටියකට මේ වෙන රටකින් අපිට ලෝන් ගන්න ඕනේ නැහැ. ඒ අවුරුදු දෙකමාරකින් කරන්න නම් අපිට කමර්ෂල් ලෝන් එකක් වගේ ඩොලර් මිලියන 100ක් වගේ පොඩි ගාණකින් අපිට මේක කරගෙන යන්න පුළුවන් අවුරුදු දෙකමාරක්. අපිට මේ ඩොලර් මිලියන 600ක් ගන්න ඕනේ නෑ. මොකද ඒකට එන මුදල් මේ අවුරුදු දෙකමාර තුල අපි මේ යන බහළු මෙහෙයුම් තුල ECT පර්යන්තය දැනට ක්‍රියාත්මකයි. ඒ තුල අපි හොයාගන්න. කිසිම ආයෝජකෙක් ඕනෙත් නැහැ දේශීය හෝ විදේශීය. ඇත්තටම ඉන්දියාව තරහ කරගන්නවා කියන්නේ තරහ කරගන්න දෙයක් නෑ. ඒගොල්ලන් අපිත් එක්ක හැමතිස්සෙම යාළුවෝ. මොකද ඒගොල්ලන්ගේ වැඩි ප්‍රමාණයක් එක්ස්පෝර්ට් අපිට ඉම්පෝර්ට් වැඩිපුරක් කරන්නේ ලංකාවට. එතකොට ඒගොල්ලන් ඒ තුල ඉඳගෙන අපිත් එක්ක තරහ වෙන්න කොහෙත්ම බෑ. අපි තරහ වුණොත් මිසක්. මේ අතර ජාතික විද්වත් සංවිධානයේද ඊයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ වෘත්තීය සමිති සහ ඒ ශේෂ්ත්‍රීන් අය
පැහැදිලිව කියනවා නම් ආණ්ඩුවට මේක බරක් වෙන්නේ නැහැ. මේක තනියම කරලා රටට ආදායම් උපයනවායි කියන කාරණේදී මට අපිට තේරුම් ගන්න බැරි ඇයි ආණ්ඩුව ඒකට ඇහුම්කම් නොදෙන්නේ කියලා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. ජැටිය ඇතරම ඉන්දියාවට අපි ලබා දෙන්නේ නැහැ. හුඟක් බොරු ප්‍රචාර අරයි යනවා. ඒ වගේ වැරදි විදිහට මේක අර්ථකථනය කරනවා. අපි ඉන්දියාවට ජැටිය දෙනවයි කියලා. එහෙම එකක් නැහැ. මේක ව්‍යාපාරික වැඩක් කරන්න යන්නේ. කියන මේක විකුණන්නේ බදු දෙන්නෙත් නැහැ. මේ අර අපබ්‍රංශ කතාවක්. අදානි එනවා 149ක් ගන්නවා මිලියන 600ක්ද කොහෙද දෙනවා. ඒකට තමයි වික්ක කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ කිසිම චූටි මල්ලි කෙනෙක් මේ හම්බන්තොට වරායි විකුණුවට එහෙම හිරේ විලංගුවේ වැටුනේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ආශිර්වාදයේ ඇතුව යහපාලන ආණ්ඩුව සියලු දෙනා යටපත් කළා බන්ධනාගාරගත කළා කරපු වැඩේම අපි නැගිනීර පර්යාප්තයට කරනවා ඇති කියලා. එහෙම කරන්නේ නැහැ. අන්නම් හම්බන්තොට වරායේ බදු දෙන්න යනකොට ඔය රෝහිත අබේගුණවර්ධන මහත්තයා මම අපි ඔක්කොම ගිහිල්ලා හම්බන්තොටට විරුද්ධව අපි ගිහිල්ලා උද්ඝෝෂණය කරා. කඳුල ගෑස් ගහනකොට අපි මමයි ඔය රෝහිත මහත්තයයි දෙන්නම දූලා ගිහිල්ලා එක වැසිකිලි හැංගුනේ. මගේ පපුවත් හිර වෙන්න ගියා. අපේ දැන් වරායේ ඇමතුමා දැන් එදා මාත් අපිත් එක්ක ගිහිල්ලා උද්ඝෝෂණය කළා. අද ඒ දෙයම කරනවා. අපිට පේනවා සමහර අයගේ ප්‍රකාශ දිහා බැලුවට පස්සේ සමහරු නැගෙනහිර පර්යන්තය වරායේ තියෙන්නේ කොතනද කියලාවත් දන්නේ නැති අය අද නැගෙනහිර පර්යන්තය ගැන කතා කරනවා. අපි කියනවා බොහොම පැහැදිලිව රජයක් ඇටියට අපි අපේ දේපලක් කිසිම රජයකට කිසිම ආයතනයකට අපි විකුණන්නේ නැහැ. අපි ණය අරගෙන ණය බරට මේ රටේ ජනතාව පත් කරන්නේ නැහැ. අපි ආයෝජකයන්ට එන්න කියලා හවුල් ව්‍යාපාර හැටියට අපේ අයිතිය 100%ම තියාගෙන හවුල් ව්‍යාපාර හැටියට තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකින් එකතු කර ගැනීම පිළිබඳව සැබෑ දේශප්‍රේමියෙකු වශයෙන් තමා සතුටු වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙක් වශයෙන් ඉතාමත්ම සතුටු වෙනවා. අද මේ රටේ ආර්ථික මර්මස්ථානයක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියටද මෙම නව ආයෝජනය තුළින් නව යුගයක් උදාවන බව මම විශ්වාස කරනවා. ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේද තරුණ තරුණයන්ට රැකිරක්ෂා පවා උත්පාදනය කළ හැක්කේද විදේශ ආයෝජකයන් අප රටට වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුබසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණකි. අනුග්‍රහය රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ එයාටෙල් විතරයි. හදිසි බැංකු කටයුතු වලට හොඳම BOC Smart Online Banking තමයි. ඒක හරිම ආරක්ෂිතයි. Own a home at Central Park Jayala this season. Save up to 1 million rupees. It's the season to celebrate. අටේ හැමතැනම PE+ Blue Tech වතුර ටැංකිය. වතුර මිතුරා. සියලු පහසුකම් වලින් සමරේ අති සුකුබෝගී නිවාස සංකීර්ණය. මල්බෙරි රෙසිඩන්ස් බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. ඇඳුම් සෝදන වාරයක් ගාන ඇඳුම් හානි වෙනවා. ඒවා දිගු කාලයක් රැක ගන්න නම් අපි නිසි අයුරින් කෙයා කරන්න ඕනේ. හඳුන්වා දෙන Sunlight Care Naturals පොල් වතුර කොහොඹ සහ ලැවැන්ඩර් මුසුවී සියුම්ව පිරිසිදු කරමින් ඇඳුම් දිගු කාලයක් රැක දෙනවා. Sunlight Care Naturals. සිසිල බෙදන රහසයි PE+ Blue Tech මුළු රටේම තේරීමයි. රටේ හැමතැනම PE+ Blue Tech වතුර ටැංකිය. වතුර මිතුරා. සුපිරි තෑග්ග Toyota Vigo මෝටර රථයක් ස්කූටර් 10ක් රුපියල් 50000 තෑගි වවුචර් 100ක් සෑම පළාතකටම දිනුම් අවස්ථා. BOC පිට රට තෑගි සීසන් 2 ලංකා බැංකුවෙන්. This is Live at 8. කලේ තවදානයේ දේශීය පුවත් වෙන්න.
ආර්ථික අර්බුදය හා සමාජීය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගයේ කණ්ඩායම් රැස්වීම අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අද මෙම සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. අද පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන සියලු දෙනාම සහභාගී වුණා. නායකතුමාගේ සහභාගීත්වයක් තිබුණා. නායකතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණේ. රම්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගැන සාකච්ඡාවක් වුණා. හිතන විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එතුමාගේ මන්ත්‍රී ධූරය අවෝසි වෙන්න කාරණාවක් නැහැ කියන එක තමයි එතන සාකච්ඡාකට ලක් වුණේ. ඒ හින්දා එතුමාව පාර්ලිමේන්තුවට කැඳවන්න අවශ්‍යයි කියන දේ එතන සාකච්ඡා වුණා. මේ වෙලාවේදී පැහැදිලිවම කියන්න ඕනේ නැගෙනහිර ජැටිය පිළිබඳව මේ ආණ්ඩුව බලයට ඒමට පොරොන්දු වෙච්ච දේ ඉටු කරන්න. අන්තිමටම ඒ 69 ලක්ෂයක් රැවට්ටුවා. අපි කියන්නේ මේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්න දේ කරන්න. රංජන් රාමනායක මේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සමහර කට්ටියට එක විදියකටත් අනෙක් කට්ටියට තව විදියකටත් මේ සලකන්න බෑනේ. ඉතින් මරණ දඬුවම තියෙන කට්ටිය පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් නම් මේ සම්බන්ධයෙන් රංජන් මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තුවට ගේන්න හැකියාවක් නැහැ කියලා කට්ටියට කියන්න බෑ. ඉතින් අපි ඒක දිගට මේ කතානායකතුමා සමග මේ ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. දවස් දෙකක් පාර්ලිමේන්තුව තියලා දවස් දෙකක් නතර කරේ මොකද කියන එක අපිට ප්‍රශ්නයක්. විශේෂයෙන්ම රජයේ ගෙන යන වැඩපිළිවෙලත් එක්ක අද මිනිස්සුන්ට කණ්ඩ නැහැ. තුන් වේල තියා එක වේලක්වත් කන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ ගැසට් තියෙනවා. නමුත් ඒ ගැසට් වලට වෙළඳපොලේ බඩු නැහැ. කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම අගය අද වාර්තා කළා. ඒ සඳහන් වුණේ ඒකක 7922.66ක අගයක් ලෙසයි. ඒ සමගින් දැන් රට වටින් 8ට. රට වටින් 8ට. වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා වසර කිහිපයක සිට කෙතරම් විරෝධතා පැවැත්වුවද ඉන් ප්‍රතිඵලයක් නොමැති බව පවසා ගොවි සංවිධාන 86ක නියෝජිතයන් අද සූරියවැව වල්සපුගල ප්‍රදේශයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වුණා. පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ මෙලෙස එක් රැස්වීම සිදු නොකළ යුතු බව පැවසුවද තමන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අඛණ්ඩ උපවාසයේ නිරත වන බව විරෝධතාකරුවන් පැවසුවා. කසල තේ කිලෝග්‍රෑම් 29000ක් සීදුව කොටුගොඩ ප්‍රදේශයේදී ගබඩාවකින් කන්ටේනර් රථයකට පටවමින් සිටියේදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් 1.75 ලක්ෂයක මුදලකට මෙම කසල තේ තොගය විදේශ රටකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී මෙලෙස පොලිස් බහරයට ගෙන තිබෙන්නේ. ජංගම දුරකථන මගින් ඊසි කෑෂ් ක්‍රමයට මද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අනුරාධපුර පොලිසියේ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්කුඩු පැකට් 77ක් සමග අනුරාධපුර කවරක්කුළම ප්‍රදේශයේදී අනුරාධපුර පොලිසිය මගින් මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ජංගම දුරකථන 10ක්, සිම්පත් 12ක්, විද්‍යුත් තරාදියක්, හැඳුනුම්පත් සහ රීදුරු බලපත්‍ර සමග මත්කුඩු අලෙවිය සඳහා යොදාගත් යතුරු පැදියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ශ්‍රී FM ශ්‍රාවකයන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩුමල්ලේ තවත් අධීරක් හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී අද ක්‍රියාත්මක වුණා. එහිදී මංහානි ශ්‍රී FM දැන්වීම పూర్ව ප්‍රදර්ශනය කර තිබූ නිවෙස් තෝරා ගනිමින් මෙම බඩුමලු ලබා දීම සිදු කෙරුණා. අම්බලන්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හට රුපියල් කෝටි 2කට අලෙවි කිරීමට රැගෙන වාලම්පූරියක් සමග සැකකරුවන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ එයාටෙල් විතරයි. This is Live at 8. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ කඩලු 7කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා. ලකුණු 74ක පහසු ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම පස්වන දිනේ වූ අද දිනේට තරගය ආරම්භ කරන විට කඩලු 3ක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියා. අද දිනේදී එංගලන්ත කණ්ඩායමේ දුවන්දී දැවී යාමක් සහ විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදයේ අවශ්‍යම මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායම එය භාවිතා නොකිරීමත් හේතුවෙන් ලබා ගැනීමට තිබූ කඩලු මගහැරී ගියා. Well. Goodness.
මේ අනුව එංගලන්ත කණ්ඩායම කඩලු 3කට ලකුණු 76ක් රැස් කරගනිමින් මෙම තරගයේ ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 135කට සීමා වූ අතර එංගලන්ත පළමු ඉනිම සටහන් වුණේ ලකුණු 421ක් ලෙසයි. අනතුරුව දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 359ක් රැස් කරගනිමින් ගෞරවාන්විත මට්ටමකට පැමිණි අතර එංගලන්තයට පළමු ඉනිමේ වාසිත සමගින් දෙවන ඉනිමට ජයග්‍රහණය සඳහා ලැබුණේ ලකුණු 74ක් පමණයි. මේ අනුව මෙම තරගයේ කඩලු 7කින් ජයගත් එංගලන්ත කණ්ඩායම අඛණ්ඩව පස්වන වරටත් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කළා. තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස එංගලන්තයේ පෙරමුණට පැමිණි අතර දෙවන ටෙස්ට් තරගයේ ලබන සිකුරාදා ගාල්ලේදීම ආරම්භ වීමට නියමිතයි. මේ අතර පසුගිය වසරේදී කල් දෙමුණු මෙම තරගාවලිය නැවත ආරම්භ වන තෙක් එංගලන්ත ප්‍රේක්ෂකයෙකු මාස 10කට අධික කාලයක් තිස්සේ මෙරට රැඳී සිටි අතර ඔහු පසුගිය දින 5 තුළ ගාලු කොටුවේ සිට තම කණ්ඩායම දිරිගැන්වුවා. ඊට එංගලන්ත නායක ජෝ රෝඩ් ඔහුට අවස්ථා කිහිපයකදීම මෙලෙසින් ස්තුතිය පුද කළා. Rob, hello mate, how are you? Very good, thanks. Very good. Well, that's why we've come over. Just want on behalf of all of the lads, we really appreciate your support. It's an incredible story really that you've been on over the last year or so. So more than anything, just wanted to say a massive thank you. We really appreciate it. You being here and making it come down. මේ අතර ප්‍රථම වරට මෙරටදී ටෙස්ට් තරගාවලිය ක්‍රීඩාංගණයට ගොස් ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව නොලැබුණු අතර ඔවුන් එංගලන්ත ප්‍රේක්ෂකයාට මදදුරකින් සිට අදාළ දින 5ම ගාලු කොටුවේ සිට ආවරණය කළා. මේ තරගය මාධ්‍යයට ආවරණය කිරීමට අවකාශයක් ලබා දී නැහැ ක්‍රිකට් පාලක මණ්ඩලය. ඇසෙන්නට ලැබුණු කාරණයක් තමයි එංගලන්ත කණ්ඩායමේ කළමනාකාරීත්වය මාධ්‍ය පැමිණුවාට මේ තරගයට කැමති නැහැ කියලා. නමුත් අප කළ විමසීම් වලදී අපට පැහැදිලි වුණා එංගලන්ත කණ්ඩායම එම කිසිම ආකාරයක ප්‍රකාශයක් කරලා නැති බවත්. ඉතින් මේ දේවල් අප ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්වා දීමෙන් පසුව දෙවෙනි තරගය සඳහා අපට ඉඩ අවකාශ ලබා දීනවා ආවරණය කිරීමට. ඒ සමගින් ලයිව් ඇට් තුලින් සමුගන්නටයි මේ සූදානම. ලයිව් ඇට් SMS සේවාව තිරේ දිසුන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.